දවසක් ඔබ සියලු දෙනාටම අද දවසේදී ජයමඟ රූපවාහිනී නාලිකාවත් එක්ක ඔබව එකතු කරගන්නයි සූදානම් වෙලා ඉන්නේ සුන්දර සෙනසුරාදා දවසේදී. ඉතින් සතියන්තය කියලා කියන්නේ නිවාඩු පාඩුවේ නිවසට වෙලා අපේ කියලා දෙයක් කරගෙන අපි ඉන්නවනේ නේ. වැඩිපුරම මේ නිවසේ වැඩ කටයුතු ගැන හිතන සතියන්තයක් තමයි අපිට එළඹෙන්නේ. මේ වෙලාවේදී මේ කාලය තුලදී සෙනසුරාදා ඉරිදා දිනයන් වලදී ගෙදර මේ සතියේ දින 5 පුරාවට කරගන්න බැරි බොහෝ දේවල් අපි කරනවා. ඒ අතරේදී දැන් සමහර අවස්ථාන් වලට වැඩ පහසු කරන උපකරණ ගැන අපි ලොකුවට කතා බහ කරනවා. එවැනි උපකරණ නිසා අපේ ජීවිතයේ තියෙන මේ කාර්යබහුල ජීවිතයට ලොකු අස්වැසිල්ලක් ලබා දීලා තියෙනවානේ. එවැනි දෙයක් ගැන අදත් අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඔබට ඔබේ නිවසට ඔබේ තැනට අවශ්‍ය වෙන උපකරණයක් ගැනයි අපි අද දවසේදී අවධානය යොමු කරන්න සූදානම් වෙලා ඉන්නේ ලක්දිව මැවියුරන් වැඩසටහනේ. එහෙනම් අද දවසේදී ලක්දිව මැවියුරන් වැඩසටහනට බොහොම ආදරෙන් කවුරුවෙන ඔබව පිළි අරගෙන අපි බලමු එහෙනම් මොකක් ගැනද අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කියලා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බලලා. හිතවතුනි ඔබ දැක්කනේ අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මොකක් ගැනද කියලා. මේ දවස්වල වර්තමානයේ අපි කතා බහ කරන මාතෘකාවන් අතරේ නව නිෂ්පාදන අතරින් බොහෝ දෙනෙක් කතා කරන්නා වූ මේ පොල් කඩන උපකරණ කට්ටලේ සම්බන්ධයෙන් තමයි අපි අද දවසේදී අවධානය යොමු කරන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් හැම නිවසකම වගේ පොල් ගහක් තියෙනවනේ නේ. අනිවාර්යෙන්ම තියෙනවා. මොකද මේක සමහර ගවල ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අඩුතරමින් පර්චේස් 10ක ගයක් තිබුණත් හැබැයි එක පොල් ගහ දෙකක් හරි අපි තියෙනවා. එහෙම අවස්ථාන් වලදී පොල් කඩන්න අපිට බෑ. මොකද හැම කෙනෙකුටම මේ ශේෂ්ත්‍රය ගැන දන්න අය නෙමෙයිනේ. ඒතකොට අපිට කවුරු හරි කෙනෙක් හොයාගෙන ඇවිල්ලා ඒ කෙනා එනකන් ඇවිල්ලා ඊට පස්සේ තමයි රාජකාරිය අපිට කරගන්න සිද්ධ වෙන්නේ. එතකන් අපිට කාලයක් වැය කරන්න බෑ. හැබැයි ආධුනිකයෙකුට ඌවද මේ පොල් කඩන උපකරණ කට්ටලය හරහා තමන්ටම හැකියාවක් තියෙනවා. තමන්ගේම ගෙදර තියෙන නිවසේ තියෙන පොල් ගහට නැගලා පොල් ගෙඩියක් කඩා ගන්න. ඉතින් මේකේ කිසි තහංචියක් නැහැනේ. මෙන්න මේ උපකරණය හදපු ඒ මහත්මයාගේ මේ සිතුවිල්ල ගැන අපි කතා බහක් කරමු. එහෙනම් මේ සිතුවිල්ල මේ අදහස පළමු වරට ඇවිල්ලා මේකට පණ දීපු උපුල් කුමාර මහත්මයා නවනිපීම් කරව බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. සුබ දවසක්. සුබ දවසක් ආයුබෝවන්. හරි. ඉතින් මේ දවස්වල බොහොම ප්‍රචලිත උපකරණයක් ගැන අපි කතා බහ කරන්නේ. බොහෝ වෙලාවට අපි මේ පුවත්පත් වලින් දකිනවා නැත්නම් මේ ප්‍රවෘත්ති විකාශනයන් වලින් මේ දවස්වල මේ ගැන කතා බහ කරනවා. මේකේ තියෙන ලේසි පහසුව ගැන හැම කෙනාගේම අවධානය යොමු වෙලා තියෙනවා. මේ හැම නිෂ්පාදනයකට කලින් මට හිතුණා ඔබතුමා ගැන ටිකක් කතා කරන්න. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල වැඩ කටයුතු හොඳින් කෙරීගෙන යනවා. ඒ වගේම තව නිර්මාණ කීපයකටත් අඩිතාලම තියලා තියෙනවා. කාර්යබහුල වෙලා තියෙන අවස්ථාවක මොකද අද පොල් ගැන කතා කරනකොට පොල් ගෙඩිය බිමට වට ගන්න ලොකු අපහසුයක් තියෙනවා රටේ. ඒ නිසා දැන් මේක විද්‍යුත් මාධ්‍යයෙන් ඇත්තට මේ වගේ ටීවී නාලිකාවලුත් රට පුරා ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ නිසා මට පොඩ්ඩක් මගේ වැඩබිමේ කාර්යබහුල තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කාර්යබහුල වීම නම් ඉතාමත් වැදගත් වෙන ව්‍යවසායිකයෙකුට ව්‍යාපාරිකයෙකුට ඕන් කැමතිම දේ තමයි මේ ව්‍යාපාරය තුළ කාර්යබහුල වීම. ඉතින් මේ කාර්යබහුල මොහොතේදී තමයි පුල් මහත්තයා සම්බන්ධ කරගන්නේ. පුල් මහත්තයා කියමු කෙලින්ම මේ උපකරණයේ පොල් කඩන උපකරණ කට්ටලේ අපි මේ පළවෙනි වීඩියෝ එකේදී දැක්කනේ කොහොමද තමන්ගේ නිවසේ තියෙන ගසකට තමන්ටම නගින්න පුළුවන්. කිසි කෙනෙකුට මේකේ පෙරහුරුවක්වත් පුහුණුවක්වත් දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පොල් කඩන යන්ත්‍රයට පණ දෙන්නේ කොයි කාලේද? මොන වසරේද මේක නිෂ්පාදනය වෙන්නේ? ඇත්තට මේකේ දීර්ඝ කතාවක් තියෙනවා.
මේක මුලින්ම කියන්න ඕන මේ නව නිර්මාණ කියන්නේ මේ අමුතුම දෙයක් නෙමෙයි. තමුන් දකින්න දෙයට හා සමාන හිතේ ඇඳෙන රූපයක් ඔස්සේ තමයි නව නිර්මාණයක් ඇත්තටම බිහි වෙන්නේ. ඒකට ශක්තියක් තියෙන්න ඕන. මම හිතන්නේ මම අවුරුදු 18 20 වයසේ විතර තමයි මේ මම දැක්කා මේ සජීවී දර්ශනයක්. එක පුද්ගලයෙක් හදිසියේ හවස යාමයක පොල් ගහකට නගිනවා. අනේ අවස්ථාවේ මෙයා පාදක කරගත් වලල්ල මෙයා ගැතින් ගිලිහෙනවා. ගිලිහා මෙයා බිමට නොවැටි මොන ක්‍රමයකින් හරි ගහේ රැඳුණ යාගේ අත් දෙක ගහ අල්ලගෙන. නමුත් මට ඒ අවස්ථාවේ මම ඒ දර්ශනය හොඳට දර්ශනගත වුණා මට. මම ඒ අවස්ථාවේ හිතුවා මේකට උපකරණයක් හදන්න පුළුවන්ද කියන එක. හැබැයි මම ඒක චිත්‍රයකට නගනවට වැඩියෙන් මැටීරියල් කියන්නේ ලෝහමය හෝ ලී එකකින් හෝ හදන්න උත්සාහ කරගෙන තිබුණත් මට ඒ කාල සීමාව තුළ ඒ තරම් ශක්තියක් තිබුණේ නැහැ මේ උපකරණ ටිකක් එකතු කරගෙන මේක හදන්න. ඇත්තටම ඒකට මුදල් තමයි මුල්ම ගැටලුව උනේ. නමුත් මගේ ඒක හිතේ අවුරුදු ගාණක් මගේ මනසේ ඒක රැඳිලා තිබ්බා. ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා දකුණු කොරියාවේට යන්න රැකියාවක් වශයෙන්. ඇත්තටම මම ඒ අවස්ථාවේදී මට ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන්කම ලැබුණා දකුණු කොරියාවේ නොයෙක් කර්මාන්තවල සේවය කරලා. ඇත්තටම මට හිතුනේ වෙලේ තමයි මේ ලංකාව කියන්නේ මේ දුප්පත් රටක් නෙවෙයි ඇත්තටම පොහොසත් මිනිස්සු ඉන්න රටක්. මම ඒ රටේදී ගොඩාක් වොමනායි ඒගොල්ලන් කරන මේ කර්මාන්ත. ඇත්තටම මේ මට නව නිර්මාණය කියන හැඟීම මගේ හිතේ නිතරම තියෙනවා. මම හැම වෙලේම හිතාගෙන ඉන්නේ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියන අදහසින්. මම සමහර අවස්ථාවල හිතෙනවා මගේ ඉදිරියේ තියෙන යකඩයක් මම හිතන විදිහට නැවෙනවා කියලා. අනේ ඒ හිතවිල්ල උඩ තමයි අපිට නිර්මාණ කරන්න පුළුවන්. දැන් අපි මේ ආවට අපි බලුවොත් නිර්මාණ ගොඩක් තියෙනවා. ඒ මිනිස්සු වෙනුවෙන් යම්කිසි කෙනෙක් හිතලා හෝ කණ්ඩායමක් හිතලා කරපු නිර්මාණ තමයි. ඒවෙන් තමයි අපි මේ ප්‍රයෝජන ගන්න. නමුත් මට හිතුනේ දැකපු දර්ශනයත් එක්ක මේ අද වෙනකොට රටේ පොල් කඩන ඒ ශ්‍රමිකයන් ගොඩක් මේ සමහරට ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ පොල් ගහෙන් වැටිලා. හැබැයි ඒකට දක්ත තිබුණත් මම හිතේ මරණ සහතිකයක් වුණත් නිකුත් කරන්නේ පොල් ගහෙන් මිනිස්සයා වැටිලා මැරුණා. සමහරට යාට ලෙඩක් හැදෙන්න පුළුවන් ගහ උඩදී. නැත්නම් සිහි නැතිකමක් හරි මොනවා හරි වෙන්න පුළුවන්. ඉතින් මම ඒ වාගේ කරුණු ගොඩාක් අවබෝධ කරගෙන තමයි මේ මැෂින් එක 2012 ඒ කොරියාවේ ගමනින් පස්සේ මම මුලින්ම කරේ මේකට තිබුණ ආසාවෙන්. මම එනකොට අවශ්‍ය උපකරණ ඔක්කොම කොරියාවෙන් රැගෙන ආවා. ඊට පස්සේ මම පුංචි උපකරණයක් හැදුවා මුලින්ම. ඒක හදලා මම මාස ගාණක් ඒ ගැන කල්පනා කරා. මම වෙනත් වැඩ කරනකොට මට හම්බුණා මේකට තව මෙවලම්. ඒ තුලින්ම නිර්මාණ හම්බුණා. මම ඒවා මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මට පුළුවන් වුණා මගේ සිතුවිලිත් එක්ක සාර්ථක නිර්මාණයක් මේ වෙනකොට කිලෝ 180ක් විතර බර දරාගත හැකි උපකරණයක් පොල් ගස වෙනුවෙන් නැත්නම් ඒ පළදාව නෙලා ගන්න පුද්ගලයෝ වෙනුවෙන් නිර්මාණය කරන්න. ඉතින් මේ පොල් කඩන මේකත් රැකියාවක්. හැබැයි මේක ඉතාමත් දුෂ්කර රැකියාවක්. මේ රැකියාව සම්බන්ධයෙන් කතා කරනවා අද දවසේදී අද කාලේ නම් මේ පොල් කඩන්න කෙනෙක්වත් හොයාගන්න නැහැ. එහෙම කියන අවස්ථාවක් තියෙනවා. මොකද මේ රැකියාව වුණත් එන්නම අප අතරින් ගිලිහී යනවා. ඉතින් හැම කෙනා වගේම උත්සාහ කරනවා නෙමෙයි. මොකක් හෝ රැකියාවක් කරන්න තමන්ගේ රැකියාවට සමු දෙන්න විශේෂයෙන් මේ පොල් කඩන රැකියාව වගේ දේවල් වලට බොහෝ දෙනා යොමු වෙන්නේ නැහැ. කරන්නම දෙයක් නැතිකමට තමයි යොමු වෙන්නේ. හැබැයි ඒකත් වෘත්තියක්. ඒකත් රැකියාවක්. හැබැයි ඒ රැකියාවට අලුත් විදිහට දකින්න නැතිනම් ඒ රැකියාව ලෙහෙසි කරන්න ඔහුගේ තියෙන ජීවිතේ තියෙන අවධානය මඩු කරන්න තමයි උපුල් මහත්තයාට උමනාව ඇති වෙන්නේ. දැන් එහෙම සිතුවිල්ලක් ඇවිල්ලා එහෙම මෙවලම් එකතු කරගෙන වසර ගණනාවක් යනවා මේ උපකරණය හදන්න. මං හරිද? ඇත්තටම ඔබතුමිය හරි. අදහස ඇවිල්ලා කොච්චර කාලයකටද මේකට පණ දෙන්නේ? අදහස ඇවිල්ලා මගේ අවුරුදු 25ක් 30ක් කට පස්සේ තමයි පණ දෙන්න පටන් ගන්න. හිතිලා නැද්ද අනේ මට මේක ඊට කලින් හදන්න තිබ්බනම් හොඳයි කියන ඒ අදහස ආවේ නැද්ද? නැත්නම් හිතනවාද කොහොමත් ආර්ථිකය අතින් ඒ දවස්වල තිබුණු බාධක නිසා තමයි සාධාරණ හේතුවක් නිසා තමයි මේක පස්සට ගියේ කියලා? ඇත්තටම සාධාරණ හේතුවක් තමයි. මොකද අපි මේ වාගේ නිර්මාණ කරනකොට නිර්මාණය කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර
කීපයක් අපි ළඟ අනිවාර්යයෙන්ම ඒ සඳහා තිබිය යුතුයි. සමහරට ඒවා මිල ගණන් වලින් ඉහළ වුණත් කෙනෙකුගේ නිර්මාණ ශක්තිය එළියට ඇදලා ගන්න මිනිස්සු ඉදිරිපත් වෙන ඇත්තටම අඩු ඒක එයා මොන වගේ නිර්මාණයක් කරයිද කියන හේතුව දන්නේ නැති නිසා. දැන් මට හිතෙනවා තවත් කෙනෙක් මට අතහිත දුන්නොත් සමහරට එයාගේ අයිඩියා මොකද අපි හැම වෙලාවෙම අනිත් අයගේ අයිඩියා වලට තමයි තැන දෙන්න ඕන. දැන් මම දන්නේ ඔබතුමියට සමහරට වෙළඳ පොලේ ගන්න නැති දෙයක් ඔබතුමියට අත්‍යවශ්‍යම දෙයක් අයිඩියා එකක් තියෙනවා ඔළුවේ නමුත් මේක කරගන්න දන්නේ නැහැ ඔබතුමිය. නමුත් මං වගේ කෙනෙකුට පොඩි අයිඩියා එක දුන්නොත් මං කල්පනා කරනවා එතුමිය මෙහෙම කිව්වේ මොකක් පිළිබඳව මට එහෙම ගොඩාක් අය කියලා තියෙනවා. මං ඒ ගොඩාක් අයට දැනට ප්‍රතිචාර නොදක්වත් මගේ අයිඩියා ඔළුවේ මං තියාගෙන ඉන්නේ. මොකද ඒවා කෙනෙකුට හොරකම් කරන්නත් බෑ. ඒ කියන්නේ අපි සමහරලාට වෙන කෙනෙකුට කිව්වොත් එimhe අයියෝ වගේ ඒවා විකාරද නේද? ඒ වගේ සමහර අවස්ථාවල එක එක වචන පාවිච්චි කරනවානේ අපි. හැබැයි මේ හැම කෙනෙකුගේම අදහස Tamanට ගන්න දෙයක් තියෙනවා කියන එක නෙවෙයි කියන්නේ. ඔව්. ඒක තමයි නිර්මාණයක් කියන්නේ. නිර්මාණයක් කියන්නේ දැන් අපි හිතමුකෝ අපිට කම්මැලිකමට තමයි ගොඩක් නිර්මාණ බිහි වෙන්නේ. අපි දැන් හිතුවොත් අපිට මුහුදෙන් නැවෙන් ගිහ යනවට වැඩියෙන් ෆ්ලයිට් එක යන්න තියෙනම් කාල වේලාව අඩුයි. නමුත් ඔය හැම තැනකම තියෙනවා පොඩි අනතුරක් කියන්නේ අවදානමක් තියෙනවා. ඒ අවදානම තුළ අනතුරු තියෙනවා. මම මේකේ වුණත් මේ අනතුරක් වෙන්නේ නැහැ කියලාම කියන්නේ මොකද මට එක ඉංජිනේර කෙනෙක් එතුමා මේ වෙලාවේ අහගෙන හිටියත් මේක හොඳයි. මම එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මට නම මතක නැහැ අතන මිස්. මේ එතුමා මගෙන් ඇහුවා මම මේ මැෂින් එක ගෙනියන්න ආවේ. නමුත් මම මේක ගන්න නැහැ කියලා. මම එතුමාගෙන් ප්‍රශ්න කරා. "ඇයි ඔබතුමා මේක ගන්න නැත්තේ?" "මේක කඩාගෙන වැටෙනවා." "ඔව් මම ඒක පිළිගන්නවා" කියලා කිව්වා. ඉතින් මෙයා මට නිතරම කිව්වා මම මෙහෙ වැඩ කරපු කෙනෙක් නෙවෙයි මම ඇමරිකාවේ වැඩ කරපු කෙනෙක්. මම මේ දේ ඇමරිකාවේ කරේ. ඊට පස්සේ මම එතුමා එක සුහදව කතා කරා. "සර් මේක එහෙම දෙයක් නෙවෙයි. මේක ලංකාවේ අත්‍යවශ්‍යම දෙයක් තමයි පොල්. නමුත් පොල් ගහට ඔබතුමාට නගින්නත් බෑ. මට නගින්නත් බෑ. එතකොට මගේ දෙවෙනි මැෂින් එක. දෙවෙනි තුන්වෙනි මැෂින් එක වගේ. ඊට පස්සේ එතුමාට මං අන්තිමට මට පිළිතුරක් දෙන්න වුණා. මොකද මමත් එතන අසරණ වුණා වගේ මම බලාපොරොත්තු වෙන්නේ ඉංජිනේරුවරයෙක් විදිහට පුංචි ඕවදනක් මට මේක තා පොඩ්ඩක් මේ ලේසි කරගන්න. උපදෙසක්. නමුත් එතුමා කිව්වේ මේක දිගින් දිගටම හොඳ නැහැ කියලා. මම ඒක බොහොම කාරුණිකව ඒක අසාගෙන හිටියා. නමුත් මම එකතුමාගෙන් අන්තිමට ප්‍රශ්නයක් ඇහුවා. මට ඒක අහන්න සිද්ධ වුණා. මම ඇහුවා ඔබතුමා ලංකාවට ඇවිල්ලා කොච්චර කල්ද කියලා. මාස 2යි කිව්වා. පොල් තියනවා කිව්වා අක්කර 20ක් විතර. ඔබතුමා මොකේද ආවේ කියලා ඇහුවා. ෆ්ලයිට් එකේ ආවේ කිව්වා. ඔබතුමා එන ෆ්ලයිට් එක උඩදී කඩාගෙන වැටුණා නම් ඔබතුමා මොකද හිතන්නේ කියලා ඇහුවා. එතුමා ඇවිල්ලා නිරුත්තර වුණා. මං කිව්වා මේකත් 100ට එකක් හෝ හැබැයි මිනිස්සයාවත් මේ මැෂින් එකවත් බිමට වැටෙන්නේ නැහැ කිව්වා. මේක කඩාගෙන වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ මැෂින් එකයි මිනිස්සයයි දෙන්නම ගහේ රැඳිලා ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ එයා ඇත්තටම මගේ ඔළුවට අත තියලා ඔයාට ගොඩක් දැනුම තියෙන කෙනෙක් කියලා මං ඔයාගෙන් ඩෙවලොප් කරපුවාම මැෂින් එකක් ගන්නම් කියලා එයා ගියා. ඊට ඉතින් මම බලාපොරොත්තු වෙන ඉංජිනේරුවෙක් විදිහට එයාගෙන් මේ උපදෙසක් මට ඇත්තටම මම කැමති ශ්‍රී ලංකාවේ ගොඩාක් දක්ෂ අය ඉන්නවා බුද්ධිමත් හා උගත් අය මේ ටීම් ඔක්කොම එකතු කරගෙන මේ මනුස්ස සම්පත මේ කියන්නේ නිර්මාණ කරන්න හැකියාව තියෙන පුද්ගලයෝ අපි දන්න නොදන්න හැම ගමකම හැම පළාතකම ඉන්නවා. ඒගොල්ලන් එකතු කරගෙන රටට යම්කිසි දෙයක් කරන්න පුළුවන්. දැන් මට කිව්වොත් මේ රටේ අත්‍යවශ්‍ය දෙයකට මොන හරි උපකරණයක් පුල් ඩිසයින් කරන්න කියලා කවුරු හරි වගකීමක් තියෙන කෙනෙක් කිව්වොත් ඇත්තටම මට සමහරට පැය දෙකක් විතර ඇතුළත මම ඒ ගැන පොඩි සැකිල්ලක් හදා ගන්නවා. හැබැයි මම ඇඳලාවත් ලියලවත් පෙන්වන්නේ නැහැ. ඒක මම ඔළුවේ හදා ගන්නවා. ඒක සාමාන්‍ය කම්පියුටර් එක මෙමරි වගේ තමයි. ගබඩා වෙනවා. ඔව් ගබඩා වෙනවා. ඉතින් මම කොරියාවේ ගිහිල්ලා කරෙත් කොරියාවෙත් ඉන්නේ මේ අපි වගේ මිනිස්සු තමයි. කොරියාව කියලා කියන්නේ මේ විශේෂ රටනේ. ඔව් දකුණු කොරියාව. ඒගොල්ලන් ඒ රටේ ඉන්නවා බුද්ධ ආගමේ හා එතකොට අනිකුත් ආගම් වල අතර කිසිම ආගමක් නැති මිනිස්සුත් ඉන්නවා. ඒ මිනිස්සු දිහා ඇත්තට මට උවමනාකම තිබ්බේ මේ කොරියාව ඇතුලේ මේ මිනිස්සු මේ අපි දකින
හැම ස්ථානයක්ම මේ දියුණු කරලා තියෙනවා. නමුත් මේ අයට මේ වෙන රටකින් ඇවිල්ලවත් නැත්තම් ඉරෙන් හඳෙන් ඇවිල්ලවත් මේක දියුණු කරලා නෙමෙයි තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ ක්‍රමයක් තියෙනවා. උදේ 7 නම් 6යි 59 තමයි ඒගොල්ලන්ගේ ටයිම් එක. දැන් අපේ වගේ 7 නම් 9 නෑ. ඒගොල්ලන් අර මුල ඉඳන් මේ එහෙම සංස්කෘතියත් එක්කම එහෙම දෙයක් හැදිලා තියෙනවා. අපි කියන සිස්ටම් එක හදාගෙන තියෙනවා. සිස්ටම් එක හදාගෙන. ඇත්තට මේ සිස්ටම් එක කියන්නේ මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඔව්. මේ හැම දෙයක්ම කරන්නේ මේ ලෝකේ ඉන්න උසස්ම සත්වයා මිනිස්සයා. එයාට තමයි බුද්ධිය වැඩිපුරම තියෙන්නේ. එයා තමයි මේක කරන්නේ. දැන් මටත් ඒක හරි මට මේක ඇඟට ගන්න ලොකු උවමනාවක්. මම ශ්‍රී ලංකාවේ ඉඳන් මේ අපි එහෙට ගියාම අපි ලස්සන සුන්දරක වනජීවි මේ කියන්නේ වන ග්‍රහණයෙන් පිරුණු රටක ඉඳලා එහෙට ගියා වගේ. කියන්නේ එහෙ අපිට ඇත්තටම මේ ගොඩාක් බොහෝ වෙලාවට දකින්න තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් නිර්මාණය කරපු දේවල්. දැන් හිතන්නකෝ දැන් අපේ රට වෙනුවෙන් අපේ රට කාට හරි නිර්මාණය කරන්න පුළුවන් නම් ජනතාව වෙනුවෙන් අපිට පුළුවන් ඒකට ලොකු අයියා ශක්තියක් නිර්මාණ වලින් තමයි දැන් අපි ගත්තොත් මේ දැන් මේ ස්ටුඩියෝ එකේ ගොඩාක් දේවල් තියෙනවා. අපි ගත්තොත් මේ කාපට් එකේ ඉඳන් මේක කවුරු හරි නිර්මාණය කරලා තියෙන්නේ. අපිට මේක නිතර දෙවිලේ දකිනකොට මේක කොහොමද හැදුවේ කියලා හිතෙන්නේ නෑනේ අපිට. අපිට ඒක මතු පිට ලස්සන මේකේ තියෙන මට සිලුටු බව ඒවා තමයි අපිට හිතෙන්නේ. නමුත් මේ නිර්මාණය කරණය කියන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි. චූටි කොටස් ගොඩක් එකතු කරලා ලොකු මැෂින් යන්ත්‍ර සූත්‍ර හදලා ඒවා නිර්මාණය කරලා නිෂ්පාදනය කළ මුළු ලෝකෙටම බෙදා හරින එකක් තමයි දැන් මගේ එකත් මම චූටි දෙයක් කියලා හිතන්නේ නෑ. ඒ නිර්මාණකරු තමුන්ගේ නිර්මාණය අගේ කරන්න ඕන. ඒ අගයක් වෙන්නේ ඒක හොඳ නිර්මාණයක් වුණොත් විතරයි. ඉතින් මම හැම වෙලේම කියනවා මම දකින දෙයක් තියෙනවා අපේ රටේ ඉන්නවා පුංචි ගොඩාක් මේ ගම් වල ඉන්නවා. ඒ අයට ඥාණය ලැබුණේ කොහෙන්ද කියන දේ අපි හොයන එක හොයන්න ඕනේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙනවා හොඳ මේ වැඩ කරන්න පුළුවන් අදහස් ටිකක්. හැබැයි ඒවා මේ මොලේට දීලා මොලෙන් මේ අපේ අත් දැස් වලට දීලා අත් වලට දීලා මේ වැඩ ගන්න ක්‍රමයක්. වැඩ කරන්න ක්‍රමයක් ඇති කරනවා නම් අපේ රට ඔය පිට රටින් ගේන දේවල් එකපාරට නවත්තන්න දැන් හිතන්නකෝ මට මේකට අවශ්‍ය කරන බොහෝ දේවල් පිට රටින් ගේන්නේ. හැබැයි මේක අපේ ලංකාවේ හදන්න පුළුවන්. ඒ හදන්න ගියාපුවම එතන විශාල ප්‍රශ්නයක් වෙනවා. විශාල පිරිවැයක් දරන්න. ඒ නිසා මේක අපි හදන කල් හරි පිට රටින් ගේනවා. හැබැයි පිට රටින් ගේනකොට ප්ලාස්ටික් ගේනවා වැඩිපුර. දැන් චීනය වගේ රටවල් ගත්තාම ඒගොල්ලන්ට ප්ලාස්ටික් මේ කරන්න විනාශ කරන්න ක්‍රමයක් නැති නිසා ඒගොල්ලන් ප්ලාස්ටික් එකටත් මොනවා හරි යම්කිසි දෙයක් බිස්නස් එකක් විදිහට ඔතලා මේ මැෂින් හදලා ලෝකෙ පුරා හරිනවා. දැන් ඒ බහුලව දකුණු කොරියාව ඒවා තියෙනවා. නමුත් ඒගොල්ලන් ඒව නැවත ආයෙ ප්‍රතික්‍රියා කරලා ආයෙ එකෙන් භාණ්ඩයක් හදලා ආයෙ මොනවා හරි ඉතින් මේක නැවතෙන්නේ නැහැ කවදාකවත්. අනික තමයි මේ දැන් අපි නිර්මාණ ගන්න ඇත්තටම අමුද්‍රව්‍ය ඕනනේ. දැන් අමුද්‍රව්‍ය කියන්නේ අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය අපිට ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් අපිට මාධ්‍ය තුලින් ওই විද්වතුන් කතා කරන අපේ රටේ අතන අරක තියෙනවා මෙතන මේක තියෙනවා අතන අවුරුදු 100කට තියෙනවා. ඉතින් ඇත්තටම අපේ පවතින කාලේ තාම කවුරුත් නිශ්චිතව කියලා නැහැ. අපි ලෝකේ කොච්චර කල් පවතීද එහෙම තාම කවුරුත් කාටවත් හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. නමුත් අපි ජීවත් වෙනකල් අපිට යම් දේ උමනා කරලා තියෙනවා මේ පහසුවට සැපට ජීවත් වෙන්න ඕන උපකරණ. දැන් හිතන්නකෝ දැන් අපිට ලෝකේ අපිට මිනිස්සු වෙනුවෙන් හදන්න දේවල් නැති තරම් වගේ. ඔළුවේ කෙස් ගහගෙන ඉඳන් අපි නියපොතු දෙකටම යනකල් බැලුවොත් නිර්මාණ ගොඩාක් කරලා දෙන සමහරව දන්නේ බොහොම ටික දෙනයි. නමුත් අපිට නිර්මාණය කරන්න නැති තරම් දේවල් ලෝකයේ මිනිස්සු නිර්මාණය කරලා දෙනවා. අපි එන්නේ ඒ වෙලාවේ තමයි අපි හිතන්න ඕන. එතකොට අපේ රටට මොනවද? රට වෙනුවෙන් අපි මොනවද නිර්මාණය කරගන්න පුළුවන්? බැකෝ එකක් නිර්මාණය කරනවද? එහෙම නැත්නම් ගුවන් යානා නිර්මාණය කරනවද? එහෙම නැත්නම් මෙව් වගේ. අපේ කෘෂිකාර්මික රටක්. ශේත්‍රයේ අපිට බොහොම ජය ගන්න පුළුවන් තැනක ඉන්න රටක්. නමුත් ඒකට ගොඩක් අඩු දැන් පොල් කර්මාන්තයට මම පොල් සංවර්ධන වැඩසටහන් වලට සීඩීఓ වැඩසටහන් වලට ගියපු වෙලාවේ පොල් වලේ ඉඳන් පොල් ගහේ ගෙඩිය හැදෙන දෙක ඒගොල්ලන් කතා කරනවා. ඒක හරි.
ප්‍රායෝගිකව කරන්න අමාරු ගොඩාක් දේවල් ඒ තුල අපි දකිනවා. මොකද අපි නිර්මාණකාරයෝ විදියට. නමුත් ඒක තැනකවත් පොල් කඩන්නේ කොහොමද කියන දේ කවුරුත් කියව නැති. මම ඒක ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරන ඇත්තම මම මේ මැෂින් එක හැදුවේ පොල් කඩන්න. ඇත්තටම දැන් මේකෙන් පොල් කඩනවා. මට ඒක බොහොම අහිංසක ආඩම්බරයක් තියෙනවා. මොකද මම හදන්නේ ඇත්තම රටේ නිර්මාණ තව පොල් කඩන කෙනෙක් කියන්නේ නිර්මාණකාරයෙක් බිහි කරන එක. සමහරට ඔබතුමියට මේකේ යන්න බයක් තියෙන්න පුළුවන්. උඩ නැගලා බිම බලන්න බයක් තියෙන්න පුළුවන්. එහෙම නැති අය න හිතන්නකෝ දැන් කම්බියක් එහා කොනේ මෙහා කොනේ කම්බියක් බෙදලා පුට් බයිසිකලේ ඒක උඩ නැගලා යන මිනිස්සු ඉන්නවා. මේක ඔබතුමියට කරන්නත් බෑ. අවංකව මට කරන්න බෑ. නමුත් කරන්න පුළුවන් අය ඉන්නවා. ඒකයි කියන්නේ මම අපේ මේ ලෝකේ මේ ගොඩක්ම ඥානීය බුද්ධිය තියෙන මිනිස්සයාට බෑ කියලා දෙයක් නැහැ. කරන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම නිර්මාණයක් තුලින් අවසානයේට එන දේවල් තමයි තියෙන්නේ. නමුත් ඒක ඇතර මං ජයමග ටීවී නායකයට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. මේ නව නිර්මාණකරුවෝ මේ තුලින්වත් රටට බිහිකරන්න කෙනෙක්ගේ දැස් ඒ තුලට යොමු වේවා. යොමු කරන්න පුළුවන් උගත් බුද්ධිමත් පිරිසක් අපේ රටේ ඉන්නවා. මම එයාට නිතරම ගෞරව කරනවා. මොකද මම හැම මොහොතෙම හැම වෙලාවෙම පුංචි කෙනෙක්ගෙන් පවා යම්කිසි දෙයක් ඉගෙන ගන්න හරි කැමතියි. හැබැයි කවුරුත් කියන්නේවත් නැති වචන. හැබැයි මම කවදාකවත් වැරදි දේවල් කිසිම කෙනෙකුට කියලා දෙන්නේ නැහැ. හරි. දැන් මේ විදිහට ඇත්තටම එතුමා කියන නැත්නම් උපුල් මහත්තයා සඳහන් කරන හැම දෙයක්ම සත්‍යය. මොකද මේ කතා කරන ඔබ සමීපයට මේ කැමරාව පවා තවත් කෙනෙක්ගේ නිර්මාණයක්. ඔබ අද දවසේදී මේ වැඩසටහන බලන්නේ ඔබගේ නිවසට වෙලා රූපවාහිනී යන්ත්‍රයේ ඉදිරිපිට ඔබ තේ කෝප්පයක් බිබී වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔබ හිතලා නැහැ නේද මේකත් කාගේ හරි සොයා ගැනීම. මොකද අපිට තිබ්බා ඒ කාලේ ඉඳන්ම නැත්තම් පොල් කට්ටෙම්ම තේ බොන්න වතුර බොන්න. හැබැයි කවුරු හරි අලුත් දෙයක් හොයාගත්ත නිසානේ අපි මේ දේවල් වලට යොමු වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපේ නිවසේ අපි ගැවසෙන හැම කතා කරන හැම තැනකම තියෙන්නේ තවත් කාගේ හරි අපූර්ව අදහසක්. ඒ අදහස් තමයි අපේ ජීවිතේ අපිව ලස්සන කරලා තියෙන්නේ. නැතිනම් අපිට සුඛෝභෝගී ජීවිත ගත කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න තියෙන්නේ කාගේ හරි අදහසක්, කාගේ හරි නව නිපැයුම. අපි නව නිපැයුම ගැන කතා බහ කරමු. දැන් අපි නව නිපැයුම සම්බන්ධයෙන් කතා බහ කරනකොට අධියරවල් කීපයකටම යන්න සිද්ධ වුණා දුපුල් මහත්තයා. කියන්නේ මුලින්ම ඔබතුමා හදනවනේ නව නිපැයුම. ඊට පස්සේ හිතනවා නෑ මීට වඩා මේක තව ටිකක් ඇඩ්වාන්ස් වෙන්න ඕන. නැත්නම් තව ටිකක් අපි මේක දියුණු කරන්න ඕනේ. තවත් වෙලාවකට හිතෙන්න පුළුවන් නැහැ මේකේ මෙන්න මේ දේවල් අඩුපාඩු තියෙනවනේ මෙන්න මේ විදිහට අධියරවල් කීපයකට යන්න සිද්ධ වුණාද මේ නිෂ්පාදනයේදී? ඇත්තටම අධියරවල් 5ක් විතර මම ගමන් කරා. ඒ කියන්නේ මේ දැන් ඉන්න තත්වයට එන්න අධියරවල් 5ක් පසු කරා. ඔව් 5ක් පසු කරා. ඒකට හේතුව තමයි මම මුලින්ම යකඩ කෑලි කීපයක් සම්බන්ධ කරලා ඇත්තටම මම මේක ඩ්‍රෝවින් කරේ නෑනේ. මට මේක මගේ අයිඩියා එක ඇතුලේ තියෙනවා. මට මේක අහවල් ප්‍රමාණයට කියලා ඩ්‍රෝවින් කරන්න අමාරුයි. මොකද කවදාකවත් පොල් ගහක් තනි කෙලින් උසට නෑ. ඔව්. සමහර විට ඔව් සමහර ඒවා දඟර වගේ තියෙනවා. සමහර වෙලාවට ඒවා තියෙනවා. හැබැයි මේක හරියම කටුකයි. හරියම දුෂ්කරයි. මට මේ මගේ කටුක බව කියන්න වචන නෑ. ඒ කියන්නේ නව නිර්මාණයක් කරනවා කියන්නේ මිනිහෙකුට අපි හොඳ දෙයක් දෙන්න කටුක ගමනක් තුලින් තමයි එන්න ඕන. සමහරට වෙලාවට කණ්ඩ බොන්න නෑ, මුදල් නෑ, බඩු ගේන්න සල්ලි නෑ. ඒලාගෙන මනස අපොහසත් වෙනවා. මේ ගමන ඉදිරියට යන්න. හැබැයි ඉතින් එහෙම ඉදිරියට යන්න අපොහසත් වුණත් මගේ තිබුණ චිත්ත ධෛර්යයයි ඇත්තටම ගෙදර ගියාම දෙමව්පියෝ හොඳට hina වෙන්න ඕන. වයිෆ් හොඳට කතා කරන්න ඕන. දරුවොත් එක්ක සතුටින් ඉන්න ඕන. ආර චිත්ත ධෛර්යය එතකොට වැඩි කරගන්න පුළුවන්. අපිට පිටස්තර කෙනෙක් සාමාන්‍යයෙන් අපේ රටේ තියෙනවා මේ වගේ නිර්මාණයක් කරපුවම මේ සමහර අය හිත ඇතුලෙන් ඒක අගය කරත් සමහර අය මේක වැරදිම හොයනවා. ඔව් වැරදිම හොයනවා. ඒක හොඳයි ඒක. ඒක ඒ තරම් වරදක් මන් දකින්නේ. ඇත්තටම මේගොල්ලන් වැරද්දක් හොයලා වැරද්දක් හම්බුනොත් ඒකනුත් ජයග්‍රහණය හම්බ වෙන්නේ මට. මොකද අපි දැන් කියනවානේ මේ වරදක් පෙන්නනවා කියන්නේ නිදානයක් පෙන්නනවා වගේ කියලා. ඔව් කතාවට එමුනේ ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා. අර මං ඒ දුන්න හිත මිත්‍රාදීන්ගෙන් මට මේකේ පොඩි අඩුපාඩු පෙන්නලා දුන්නා. ඊට පස්සේ මට ආවා එක පොයින්ට් එකකට මේකේ. මං ඊට පස්සේ මේකට අවශ්‍ය ලෝහය, නියම ලෝහය හොයාගත්තා. බර අඩුකමක හොයාගත්තා. ශක්තිය වැඩි කරා. යන්න පහසුම ක්‍රමෙත්
ඒ අර නිර්මාණ කරන දේදී ඒකේට ඒක අනුගත වෙලා ඉන්නකොට ඒක අපිට කරන්නේ මේක ඔබතුමියට කිව්වත් තවත් කෙනෙකුට කිව්වත් ඉංජිනේර කෙනෙකුට කිව්වත් මේක වැඩක් වෙන්නේ නැහැ. මේ නිර්මාණ කරු තමයි මේක හොයන්නේ. මම හිතන විදිහට පොල් ගස් 2000කට විතර නැගලා තියෙනවා. මොකද මට ඕනකම තියෙන්නේ මේ මැෂින් එක උපයෝග කරලා අපේ අත්‍යවශ්‍ය දේ පොල් රටක අනිවාර්යයි ගෙදරකට මේක කඩා ගන්න ගිහිල්ලා මේ මැෂින් එක යන හැම කෙනාම මොන හරි ආපදාට ලක් වුණොත් මම මේ නිර්මාණය සමට අත්තරින්න කරලා වැඩක් නැහැ කියලා මට හිතෙනවා. මට උමනාකම තිබ්බේ මේකෙන් කිසිම පුද්ගලයෙක් බිමට වැටෙන්න බෑ. ඒ වගේ දේවල් තියෙන සමහර අය මං අහන බිමට වැටුන්නේ නැහැ. ඉතින් ඒක මං ලොකු ජයග්‍රහණයක් ඒක. මට උපරිමාර මොකද අපේ ශ්‍රී ලංකාවේ උදවිය මේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතන පිරිසක් ඉන්නේ. අපි ඉන්දියාව සාපේක්ෂව ගත්තොත් ඉන්දියාව වැඩි මේ සේෆ්ටි ගැන එච්චර තැකීමක් දරන්නේ නැහැ. නමුත් අපේ ශ්‍රී ලංකාවේ මගෙන් ඇහුවොත් මේ පාරිභෝගිකයෙක් ඔයාගේ මහත්තයා ඔයාගේ මැෂින් එක සේෆ්ටි කොහොමද? මං කියනවා 100%යි. මේ අපේ ලංකාවේ සේෆ්ටි ගැන නිතර කතා කරනවා. ඉතින් මම ඒ විදිහට ඔය මැෂින් එක ඊට පස්සේ මාධ්‍ය තුලින් මම මේක එච්චර ප්‍රචාරය නොකරුණත් අපේ රටේ ජනතාවගේ මුඛවහරෙන් කියන්නේ කටින් කට ගිහිල්ලා මේ ගැන මට ලොකු ප්‍රචාරයක් ලැබුණා. හරි. ඉතින් ওই විදිහට තමයි එතුමාගේ මේ පොල් කඩන උපකරණ කට්ටලේ සම්බන්ධයෙන් අපි අද දවසේදී අවධානය යොමු කරන්නේ. නව නිෂ්පාදනය ගැන කතා බහ කරන්නේ මෑත කාලයේදී අපි දකින විශිෂ්ට ගණේම නව නිර්මාණයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් අපි කතා කරන්න කාල වේලාව විතර කරගෙන අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න ලක්දිව මැවියුරන් වැඩසටහනේ. විරාමයෙන් අනතුර නැවත වතාවක් අපි සූදානම් වෙලා ඉනවා ජයමග රූපවාහිනී නාලිකාවත් එක්ක ඔබව එකතු කරගන්න අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ඔබට තිලන කරන්නේ ජයමග රූපවාහිනී නාලිකාව අද දවසේදීත් පියෝ ටීවී අංක 94න් ඒ වගේම ඔබට පුළුවන් මේ වෙනකොට ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුණ වැඩසටහන් නැවත වතාවක් බලන්නට ඒ අවශ්‍යතාවය ඔබට දැනෙන නිසාවෙන් ඔබට හැඟෙන නිසාවෙන් අපි YouTube නාලිකාවක් නිර්මාණය කරා ජයමග ටීවී නමින්ම ජයමග ටීවී අපේ YouTube නාලිකාව subscribe කරන්න සමාජ මාධ්‍ය නැත්නම් Facebook හරහාත් අපි සෝදානම් වෙලා ඉන්න ඔබට සමීප වෙන්න. මොකද මේ හැම වැඩසටහනකම තියෙන අර්ථය ඔබට හොඳින්ම වැටහෙනවා. ඒ හැම දෙයක්ම බොහොම වටිනවා. ඒ නිසා තමයි ප්‍රේක්ෂකයන් ගණනාවක් අපි සමගින් නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන ඉන්නේ. හැම කෙනාටම කරන්නා වූ ආදරණීය ඉල්ලීමයි ඔබට පුළුවන් ඔබේ වැඩසටහන අරබන්න ජයමග රූපවාහිනී නාලිකාවේ YouTube නාලිකාව සමගින් එකතු වුවහොත්. ඉතින් ඔය විදිහට ජයමග ටීවී සම්බන්ධයෙන්ුත් අපි කතා බහ කළා. ජයමග ටීවීත් ආදරෙන් මතක් කරගෙන නැවත තවක් ලක්දිව මැවියුරන් වැඩසටහන ජයමග ටීවී ඔස්සේ ගෙනෙන්නා වූ සෙනසුරාදා දවසට ආදරයෙන් එකතු කරගන්නා වූ නව නිෂ්පාදන ගැනයි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ නව නිපැයුම්කරු උපුල් කුමාර මහත්මයා සමග මේ පොල් කඩන උපකරණ කට්ටලේ ගැන තමයි අපි අද දවසේදී අදහස් එකතු කරමින් නැතිනම් මේ හැම දෙයකම අදහස කොහොමද ආවේ කියලා කතා බහ කරමින් ඉන්නේ. දැන් උපුල් මහත්තයා කතාවක් අහලා තියෙනවද? මිනිසාම තමයි මිනිසාට දෙවියා. අහලා තියෙනව නේද? ඔව්. දැන් ඔබතුමත් ඒ වගේ කෙනෙක්නේ. මොකද අවදානම් තියෙන ජීවිතවලට අවදානම නැති වෙන්න විවිධ ක්‍රමයන් හොයාගෙන විවිධ උපක්‍රමයන් වසර ගණනාවක් අතිශයින්ම දීර්ඝ කාලයක් තමන්ගේ පරීක්ෂණය කරමින් අලුත් දෙයක් හොඳ දෙයක් ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන ලබා දීලා තිනවා වෘත්තිකයෙකුට. ඒ තමයි මේ පොල් කඩන පුද්ගලයන් හට හරිම ලේසි විදිහට ඔවුන්ට ඔවුන්ගේ වෘත්තිය කරන්න. නැතිනම් නිවසේ ඉන්න කෙනෙකුට උනත් තමන්ට හැකි වෙන විදිහට පහසු වෙන විදිහට තමන්ගේ නිවසේ තියෙන පොල් ගහකට නැගලා පොල් ගෙඩියක් කඩා ගන්න හැකියාව ලබා දෙලා තියෙනවා. ඉතින් මේකත් මම හිතන්නේ තවත් කෙනෙකුට කරන ලොකුම උපකාරයක්නේ. එතකොට
පියුපුල් මහතා යමු ඔබතුමාගේ නව නිෂ්පාදනයට නැවත වතාවක් කතා බහ කරන්න. මේක උපකරණයක්ද නැත්නම් මේ උපකරණ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවද මෙතනදී? ඔව් මෙතනදී මම කරලා දෙන්නේ දැන් ගහකට කෙනෙකුට නගින්න මොන හරි උපකරණයක් ඕනේ. දැන් සමහර ගොඩක් බොහෝ දෙනා බහුතරයක් මේ වලල්ලක් භාවිතා කරන්නේ ඒකනේ. ඔව්. පය ගහේ රඳවා ගන්න ක්‍රමයක් නේ ඒක නේද? මම මේකට හිතුවා පොඩ්ඩක් මේ වලලු දෙකක් උපයෝගී කරගන්න. ඒ කියන්නේ ඒ පරණ ක්‍රමයේම හැබැයි අලුත් විදිහට වල්ලු දෙකක්. ඔව්. දැන් අපිට ඔය සාම්ප්‍රදායික ක්‍රමේ කවුද හොයාගත්තේ කියන්නේ අපි දන්නේ නැහැ නේ ඇත්තටම නේද? නමුත් ඒකත් නවනි පියුමක් නේ. ඔව් අපි ඒක දකින්නවනේ. මම ඒකට ඒක වැඩි දියුණු කරා මේකට යම්කිසි උපකරණ කට්ටලයක් මේකට සම්බන්ධ කරන්න. මම හිතන්නේ මම නිවැරදි මම සාර්ථක වුණා. මම කරේ අර තනි වලල්ලක් වෙනුවට වලලු දෙකක් මේකට නිර්මාණය කරා. හැබැයි මේකෙදි යම් අවස්ථාවලදී මේක කිලෝ 14මාර 15ට බර ඉහළ ගියා. මට වුමනාව තිබ්බේ මේක කිලෝ 8කට 8මාරකට විතර පල්ලෙහා මට්ටමට එන්න. දැන් අපි මේ මට්ටමේ ඉන්නවා. ඒකට උපයෝග කරගත්ත ලෝ නිසා ඇත්තට මේක වලලු දෙකකට සම්බන්ධ කරපු උපකරණයක්. මේක ඇත්තටම නිර්මාණය කරලා තින්නේ මේ අපේ රටේ කවුරුව පොල් කඩන්න ඕන. නැත්නම් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. හැබැයි සමහර ගෙවල් වල පර්චස් 10යි ඔබතුමිය කිව්වා වගේ එක පොල් ගහයි තියෙන්නේ. නමුත් පොල් තියෙනවා. නමුත් ඒක කඩා ගන්න කෙනෙකුට අපිට එන්න කිව්වත් එයාට බෑ කියලා අපිට බනින්න දොස් කියන්න මොකුත් කියන්න බෑ. අපි නිවසේ ඉන්නේ නැහැ නේ. එයා එනකොට අපි නෑ. අපි එනකොට එයා නෑ. හැබැයි මේකෙදි මෙහෙමයි. ඔබතුමියට උනත් අඩි 10ක් 15ක් 20ක ගහක නම් මේ කිසි ප්‍රශ්නයක් නැතුව මේක යන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර කවුරු හරි වැඩිහිටි පිරිමියෙක් ඉන්නවනම් ඔබට මේක මේ පොඩි පුහුණුවක් ඕන ඇත්තටම. චූටි පුහුණුවක් නැතුව මේක කරන්න අමාරුයි. මේකට පොඩි තාක්ෂණයකුත් තියෙනවා. ඕන කෙනෙකුට පොල් කඩා ගන්න පහසුවෙන් පොල් කඩා ගන්න පුළුවන්. ඉතින් මගේ ඉදිරි අරමුණ නම් මේවට අපේ ස්වයං රැකියා ලාභීන් විදිහට රටේ පුද්ගලයෝ ඉන්න ඕන තරම් රැකියා කරන්න රැකියා නොමැතිව ඉතින් මගේ අදහසක් තියෙනවා ඉදිරියේදී පොල් වතු වල පොල් කඩා දෙන්න ටීම් හදලා මේ මැෂින් එක යොමු කරලා ඒක පහසු කරලා දෙන්න. දැන් පොදුවේ ගන්නකොට දැන් ඔබතුමා කියනවා මේකේ බර ප්‍රමාණය ගැන හිතුවා මේක කොහොමද ශක්තිමත් වෙන්න ඕන ආරක්ෂාව ගැන ප්‍රමුඛ වශයෙන් හිතන්නට ඕනේ කියලා. මේකට මේ වෙනකොට කොයිතරම්නම් බර ප්‍රමාණයක් උසුලන්නට හැකියාව තියෙනවද? ඇත්තටම කිලෝ 180ක් 85ක් විතර මේකේ බර දරාගෙන ඉන්න පුළුවන්. දැන් මේක ක්‍රියාත්මක කරන්න ඕන ක්‍රමය ගැන අපි ටිකක් කතා කරමු. මොකද වීඩියෝ දර්ශනය අපි දැක්ක මේ වල්ලු දෙකක් භාවිතා කරනවා වගේ ආධාරකය තමයි අනුකරණය කරලා තියෙන්නේ, අනුගමනය කරලා තියෙන්නේ ඔබතුමා. එතකොට මේ පාදයක් මේකට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමන්ගේ අත් දෙකත් මේකට අවශ්‍ය වෙනවා යම් කිසි විදියකට. අනිවාර්යෙන් මට දැන් නම් හිතලා තියෙන යාන්ත්‍රික උපකරණත් මේකට විද්‍යුත් උපකරණ විදුලියෙන් ක්‍රියා කරන්නත් හදන්න පුළුවන් කියලා. නමුත් මේකෙදි අපිට පොල් ගහකට නගිනකොට අත් දෙකයි කකුල් දෙකයි පාදයයි නිතරම භාවිතා කරන්න වෙනවා. නමුත් ඒක විශාල අමාරුම කාර්යයක්. හැබැයි මම මේ ඒක රඳවා ගන්න අපිට උපකරණයක් හැදුනොත් මේක පහසු වෙයි කියලා හිතලා තමයි මම මුලින්ම උපකරණ නිර්මාණය කරේ. ඇත්ත. ඒක අපිට අපේ ශරීරය යම්කිසි උපකරණ දෙකක් මත රඳවා ගන්න පුළුවන් නම් අපිට ඒ කාර්ය කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකේ කිලෝ 80ක කිලෝ 180ක් දරන්න පුළුවන්. කිලෝ 100කට වැඩියෙන් අයෙකුට සමහරට ගස් නැගීමේ අපහසුතාවය තිබෙනවා ශරීරයෙන් නැත්තම් මහතයි ඒ වගේ. මේකේ කෙට්ටු උසායට නම් තප්පරයකට අඩියක් නගින්න පුළුවන්. ඒ කියන්නේ අඩි 60ක ගහක් නම් තප්පර 60න් නොනවත්වාම යන්න බලන්න. මොකද මේකේ වාඩි වෙන්න කොටසකුයි හිටගෙන ඉන්න කොටසකුයි කොටස් දෙකක් තියෙනවා. අනික ව්‍යායාමයකුත් සිද්ධ වෙනවා. අනික අපි පොළවේ ඇවිදිනවා වගේ තමයි ගහේ ගියාට කිසිම මහන්සියක් නැහැ. දැන් සාමාන්‍ය පොල් කඩන පුත්කලේ ගසකට නගින්න යන කාල වේලාවයි මේ මැෂින් එකෙන් නැත්තම් මේ උපකරණයෙන් කෙනෙක් පොල් ගසකට නගින්න යන කාලයයි අතර යම්කිසි නිරීක්ෂණ සිද්ධ කළා තියෙනවා. ඔව් මම මෙහෙම පොල් කඩන අයගෙන් මේ දැකලා මම බලනවා ඕනෑම එයාගේ මද දුරක් ගිහිල්ලා මෙන්න මෙහෙම ගහ අල්ලගෙන තමුන්ගේ සිරුර ගහෙන් බැහැරට වැඩිපුර තියලා පොඩ්ඩක් වෙලා ඉන්නවා. විනාඩියක් දෙකක් ඉන්නවා. මහන්සිය. ඇත්තටම අර කෙනෙක් මොන හරි රැකියාවකට අනුගත වෙච්චාම එයා මහන්සි වුණත් අමාරු වුණත් ඒකටම
ඒකම කරන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් ඇත්තටම මේකෙදි තියෙන වාසිය තමයි එතන එයා යන අනාරක්ෂිත ක්‍රමයයි එයාට තියෙන දැඩි මහන්සියයි මේකෙන් නැති කරලා තියෙන එක. අනික මේ හඳට උනත් පොල් ගහ තියෙනවා නම් යන්න බය නැත්තම් මේක යන්න බලා. ඒ වගේම දැන් අපේ රටේ තමයි තල් කිතුල් කියන මේ ගස් දෙකෙන් බොහොම ප්‍රයෝජන ගන්න අඩුයි. මේ ගස් දෙකට හොඳට පුළුවන් මේකෙන් යන්න. ඉතින් ඒ ගස් දෙක ලංකාවේ මේ ප්‍රයෝජන නොගත්තට මට එතකොට තමයි හිතෙන්නේ අපරාධ මේ ගහ කොරියාවේ තිබ්බම ජපානයේ තිබ්බම ඇමරිකාවේ වගේ රටක තිබ්බම මේකෙන් මේ මිනිස්සු හොඳට ප්‍රයෝජනය ගන්නවා. ඉතින් අපේ රටේ මේක කොතන හෝ වැරදිලා තියෙනවා හැමෝටම. සම්පත් ප්‍රයෝජනට ගන්න නැති. සම්පත් ප්‍රයෝජන. සම්පත් අපි ළඟමයි අපේ පාමුලමයි තියෙන සම්පත්. ඉතින් ඒවා ප්‍රයෝජනෙට ගන්න පුංචි පුංචි ක්‍රමවේද ටිකක් තමයි හදන්න දෙන්න. පළවෙනිම තමයි හොඳ පිරිසක් බිහි කරගන්න ඕනේ දෙයක වටිනාකම කියලා. දැන් කිතුල් ගහක් සමහරට අපිට ලක්ෂ ගානකට වටිනාකමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ කිතුල් ලීය කිතුල් ගහේ මල් පිපුනහම කිතුල් ගහ ඉවර වෙනවා. ඊට පස්සේ අපිට ලීය ලොකු වැඩවලට ගන්න පුළුවන්. ඉතින් මගේ නම් අයිඩියා අදහස් තියෙන ඒවට මම හැම වෙලේම හිතනවා මේ හොඳ ව්‍යාපාරික හොඳ ආයෝජනය කරන්න පුළුවන් හොඳ මහත්මයෙක් මට සම්බන්ධ වුණොත් හැබැයි මගේ ඉස්සරහව මගේ පසුපස ඉන්න ඕන මේ හොඳයි කියන පුද්ගලයන්ට විතරයි මම ගරු කරන්නේ. මොකද හැම දෙයක්ම ඇතුලේ වංචාවල් සිද්ධ වෙනවා. ඒක අපේ සමාජයට රටට හොඳ නැහැ. හොඳ නැහැ. මොකද පුංචි අයට අපිට අලුත් දෙයක් කරන්න බෑ ලොකු අය බොරු කියලා හොරකම් කරලා වැරදි කරනකොට. එතකොට පුංචි ළමයි ඊට වැඩියෙන් උගත් කියලා අපිට හිතෙනවා මේ රූපවාහිනී ඉදිරියට යම් දේවල් නරඹනකොට. අනිවාර්යයෙන්ම. දැන් මම කැමතියි කතා කරන්න මේ පොල් කඩන උපකරණ කට්ටලයට මොනවද අවශ්‍ය වුණ අමුද්‍රව්‍යයන් සම්පත් අපි ප්‍රයෝජනට ගන්න නැහැ කියන එක ගැන තමයි අපි ගොඩක් වෙලාවට කතා බහ කරේ. මොකද අපිට ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඔබතුමා දකිනවා හැම මොහොතකම වගේ මේ කතා කරන මේ මොහොතේදීත් ඔබතුමා වටපිට බැලුවොත් ඒ හැම දෙයක්ම ඔබතුමා දකින්නේ සම්පත් විදිහට. ඔබතුමාට මොනවද උපකාරී වුණේ මේ අමුද්‍රව්‍යයන් අවශ්‍ය වුණේ මේ උපකරණ හදනකොට? ඇත්තටම මට මම මේක යකඩ කියන ලෝහයෙන් ලෝහ වර්ග කීපයක් තියෙනවා. ඒකෙන් යකඩ කියන ලෝහය මේ යකඩ ලෝහය සම්බන්ධයෙන් දැන් ඔබතුමා අදහසක් දරුවේ ඒකේ තියෙන මේ හයිය නැත්තම් ඒක තමයි හොඳටම බර දරා ගන්න පුළුවන් හින්දාද? නෑ. ලෝකේ ගොඩක් මම එච්චරම ඒ ගැන අධ්‍යයනය කළා නමුත් බර දරාගත හැකි බරින් අඩු ලෝහ වර්ග ගොඩක් තියෙනවා. එකක් තමයි යකඩ වලින් හැදුවම මේ නිර්මාණය කරා නම් මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල මේක භාවිතයට ගත්තොත් යකඩ කියන දේ ලුණු වතුරට ඉක්මනට මලකඩ කරනවා. එතකොට තමයි අභ්‍යන්තර මේක ඇතුල් පැත්තෙන් මලකඩ කෑවොත් අපිට ඒක පිටට පේන්නේ නැහැ. සමහරට මේක යූස් කරනකොට එහෙම නැත්නම් ප්‍රයෝජන ගන්නකොට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. අනික තමයි බර වැඩිකම යකඩ. ඒ නිසා මම කෙලින්ම දෙවණියට ගියේ මං සුදු යකඩ ආශ්‍රිත ලෝහ ව්‍යාපාරයක් කරේ. මං කෙලින්ම ගියේ සුදු යකඩ වලට. එතකොට මේකෙදි මේක දිරන්නේ නැහැ. මේ ලෝහය දිරන්නේ නැහැ. අනික කල්පවත්ම අතින් අවුරුදු 20ක් වුණත් මේක 20ක් 30ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අනික තමයි බරෙන් හරිම අඩුයි. නමුත් වැඩ කිරීමේ හැකියාව ටිකක් අමාරුයි. රළු ගතිය වැඩි. පෑසුම් කටයුතු සහ කැපිලි විදිලි වගේ දේවල් වලදී ගොඩක් අපහසුයි. ශක්තිය වැඩි නිසා ඒ නිසාම සුදු යකඩ තෝරාගත්තා මේකට. එහෙම තමයි මේ ලෝහ ද්‍රව්‍ය ඔබ යොදාගන්නේ. ඒත් එක්කම තවත් මොනවද අවශ්‍ය වුණේ? අපි දකිනවා මේ විවිධ වර්ගයේ ක්‍රමයන් තවත් දේවල් එකතු කරන් තියෙනවා. මේකට ඇත්තටම බොහෝ දේවල් අපි පිට රටින් ගේන මැටීරියල්ස් කියන්නේ දේවල් තමයි තියෙන්නේ. ලංකාවෙන් කියලා ගත්තාම ලංකා ලෝහ සංස්ථාවේ නිර්මාණ කරන යකඩ කෑලි කීපයකුත් මේකට අරගෙන තියෙනවා. අනිත් බොහෝ දේවල් පිට රටින් ආනයන කරන දේවල් තමයි තියෙන්නේ. ඔබට හිතිලා නැද්ද කවදාවත් දැන් මේ උපකරණය හොඳ උපකරණයක්. දැන් හැම කෙනාම වගේ මේකට අදහස් දක්වනවානේ. එතකොට මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේකේ තියෙන ප්‍රයෝජනය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම රටක්ම මේ මොහොතේදී කතා කරන ඔබේ උපකරණයේ තියෙන ප්‍රයෝජනය සම්බන්ධයෙන්. ඒ නිසා පොල් මහත්තයා හිතිලා නැද්ද මේක තරඟයට ඉදිරිපත් කරන්න ඕනේ මේකයි අයිතිය මට විතරක්ම ගන්න ඕනේ. එහෙම කවදාවත් හිතිලා නැද්ද අදහසක්? නෑ මෙහෙමයි. මම හරි කැමති කොපි කරන අයට නෙමෙයි.
කියන්නේ ලංකාවේ කොපි කරන එක අර ඉස්කෝලේ ප්‍රශ්න පත්‍රයේ ඉඳන් ගියාපුවාම ඒච්චර දෙයක් නෙමෙයි. නමුත් කොපි කරාට සම කරන්න අමාරුයි. නමුත් මම කැමතියි මේ නව නිර්මාණකරුවෝ හැටියට සමහර අය මගෙන් ගොඩක් අහලා තියෙනවා මම මේ දේ කරන්න පුළුවන්. මම එයාට හරිම කැමතියි. මම කියන්නේ ටීම් එකක් හදාගන්න ඔයාලගේ ප්‍රදේශේ යන්න ඔයාලට යන්න දැන නැත්නම් ඒජ් ඔෆිස් එකට ගිහින් දෙන්න ලියුමක් මට මෙහෙම දෙයක් කරන්න අදහසක් තියෙනවා. එහෙමත් බැරුණොත් මට කතා කරන්න. මම ඔයාගේ නිර්මාණයක් තියෙනවා නම් ඒක එළියට ගන්න උත්සාහ කරන්න. නමුත් මම හිතන්නේ මම මේකෙන් ජයග්‍රහණය කරේ කටුකමාවතක් ඔස්සේ කියලා සමහර අයට එහෙමවත් බැරි අය ඉන්නවා. අනේ ඒ ගැන මට නම් පෞද්ගලිකව ලොකු කනගාටුවක් තියෙනවා. මොකද අපේ රටේ නිර්මාණ ශක්තිය තියෙන මේ ජාන වලින් ආපු දෙයක්ද නැත්නම් විශ්වයෙන් ආපු දෙයක්ද කියලා මට හිතා ගන්න අමාරු. නමුත් කොහොම වුණත් අපි දැන් විදේශ රටවල අපේ අනිත් සහෝදර අපේ රටේ අයත් එක්ක වැඩ කරනකොට මේ ග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා. බලලා සමහරට ඉංග්‍රීසි වචන දෙක තුනක් පොඩි දැනීමක් තියෙන්නේ. ඒ රටේ ඒක පටපට ගාලා අල්ල ගන්නවා. අල්ලගෙන අර ඒ රටේ ඉන්න එකට පළපුරුදු අයට වැඩියෙන් ඉක්මනට අපේ අය ඒක ග්‍රහණය කරගන්නවා. එතකොට ඒගොල්ලන් ඒ රටේ හිතන මේ ශ්‍රී ලංකාවේ ඉන්න හොඳ දක්ෂයෝ පිරිසක්. කියන්නේ අපේ අය පිටරට ගියාම විශේෂයෙන් හොයන්නේ බාත්රූම් එක ඉන්න කාමරේ කොහොමද කියලා තමයි අපේ අය බලන. අපිට වැඩේච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉන්න තැන හොඳට බලන මේ හොඳ පිරිසුදු කොට්ටාසයක් තමයි ලංකාවේ ඉන්න එක. පිටරට ගියාම අපිට වෙනම එක පේනවා. අපි වුණත් ඒක බලාපොරොත්තු නැගම. හැබැයි ඉතින් මේ අපිට අපි තවත් රටකට යන්නේ අපේ රට දුප්පත් හින්දානේ. එතකොට දැන් අපි රටකට යන්න ආසාව හිටියට අපිව විකුණලාද කියලා අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ නැහැ. නමුත් අපිව විකුණලා වගේ කියලා හිතෙනවා. එතකොට අපිට එහෙ ගියාම හිතෙන්නේ ඇයි අපේ රටේ මේක කරන්න බැරි. මේක අපි යන ශ්‍රමිකයෝ ඔක්කොමලා හිතුවත් ඒක අපේ රටේ වෙන්න ආයතනයක් ඉදිරියේදී බිහි වෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් තරංග සම්බන්ධයෙන් අපි කතා කරන දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන්ම කතා බහ කරානේ. දැන් මේ උපකරණේ මෙතනට ගේන කම්ම මේක මං හිතන්නේ මේ වෙනකොට අලෙවි පොළටත් නැත්නම් වෙළඳ පොළටත් ඉදිරිපත් කළා තියෙනවා නේද? මං හිතන විදිහට මැෂින් 1000ක් විතර මේ වෙනකොට අලෙවි කරලා. එදා ඉඳන්ම මං අලෙවි කරලා තියෙනවා. දැන් කොහොමද මේ කණ්ඩායමක් ඔබට සිටිනවා? ලොකු කණ්ඩායමක් තමයි මේකට උත්තර දෙන්නේ. අපි කණ්ඩායමත් මතක් කරමු. ඔව් මේකට ඇත්තටම මේක නිර්මාණයට කණ්ඩායමක් ඉන්නවා. මගේ අධීක්ෂණය යටතේ තමයි හැම වෙලේම නිර්මාණ කරන්න සිද්ධ වෙන්නේ. මම ඒගොල්ලන්ටත් මේ නිවැරදිකම ගැන නිතරම අවවාද කරනවා. මොකද තමුන් කම්මැලිකමට වැඩ කරන්න එපා. මගේ ළඟ අඩු පහසුකම් තිබුණත් ඒකට අවශ්‍ය උපකරණයක් මම නිතරම හැම වෙලේම නිර්මාණය කරලා තිනවා. මේක අපේ රටේ මගේ කියන හැඟීමෙන් තමයි වැඩ කරන්න මම කියලා දෙන්නේ. මා ළඟ ඉන්න වැඩ කරන අයත් මං හිතන්නේ මේ හරි සතුටින් වැඩ කරන අය. ඒ කියන්නේ මේ නිර්මාණය මට ඔව් මගේ නිවසේ මගේ ප්‍රයෝජනට ගන්න දෙයක්. ඔව් එහෙම හිතලා තමයි මේක නිර්මාණය කරන්න කියලා තියෙන්නේ. අනික බොහෝ දෙනෙක් මේ උසස් නිලධාරීන් එක ආයතන වල මට හමු වෙලා තිනවා. මේක මේ ජපානයේ ටත් එහා ගිය නිර්මාණයක් විදිහට ඔයා කරලා තියෙනවා නේ කියලා. මම හැම වෙලේම උත්සාහ කරන්නේ දැන් අපේ රටට ජපන් බඩුව ජපන් කාර් එකක් ජපානයෙන් මොනවා හරි ආවොත් ඒක ජපන්ද? ඒක හොඳයි ඈ. නමුත් ඒක හොඳයි. ඒ කියන්නේ අපි අහනවනේ දැන් නේද මේක ලෝකල්ද? දැන් සමහර චීනෙත් ඒ විදිහටම නිෂ්පාදන නිර්මාණය කරනවා. නමුත් හැබැයි ජපන් කියන ඒ ජපානයේ ඉන්න පුද්ගලයා ඒක ගොඩක් කල් මේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට එකම මැටීරියල් වලින් නිර්මාණය කරලා තියෙන්න පුළුවන්. ඒක තමයි ලෝකේ ජපානය කියන රට ශීඝ්‍රයෙන් ඉදිරියට ගියේ. හැබැයි ඊට පස්සේ ඉතින් තවත් රටවල් වලින් ඒ වාගේම නිර්මාණ බිහි වුණා. බිහි වෙලා ඒගොල්ලන් සමහරට ඒගොල්ලන්ගේ මේකෙන් පල්ලෙහාටත් වැටෙන තත්ත්වල් උදා වෙලා තියෙනවා. දැන් අපේ රටේ අපි යමක් නිර්මාණය කරනවා නම් මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලාම නිර්මාණය කරන්න ඕන. ඒ කියන්නේ අපේ හිත ඇතුලේ තියෙන ඕනේ ජපානයේ නිර්මාණ හොඳයි. ඒ වාගේ අපිත් කරන්න ඕන. හැබැයි අපිට ඒගොල්ලන් අහන්න බෑනේ මේක. මේක අපි ඒ වගේ කියලා මේක හොඳට කරන දේ තමයි හොඳ නිර්මාණයක් වෙන්නේ. දැන් සමහර විට මේ අපි ගත්තොත් හිතන්නකො ෆ්ලයිට් එකක් හදන ගුවන් යානයක් හදන කම්පැනියක් ගත්තොත් ඒක 100ට 200ක් මේක සාර්ථක වෙන්න ඕන නේද? නැත්නම් දවසකට ලෝකේ කොහේ රටක ගුවන් අනතුරක් වෙනවා.
ඔය රටක අපි දෙයක් කරනකොටත් ඒ වගේ ඒක 100%ක්ම සාර්ථක වෙන්න නම් ඒ ගැන ලොකු අවබෝධයකින් කටයුතු කරන්න. මොකද එතන ලොකු විශ්වාසයක් තියාගෙන අපි දැන් මේකේ මං හදලා තියෙන මැටීරියල් එක මම විශ්වාසය තියාගන්න ඕන. ඒ මේකේ හදන හැම උපකරණයක්ම මගේ ආයතනයේ තමයි මම නිර්මාණය කරන්නේ. ඉතින් අපිට විශාල ප්‍රශ්නයක් කළ දෙන්න මේකට ගන්න එක මැටීරියල් එකක් මේ වෙනදපලේ නැහැ. මම ඉතින් හැම වෙලේම දැන් උත්සාහ කරනවා මේකට උපකරණයක් හදලා මේක මම මගේ ආයතනයේ මේක හදා ගන්න ඕන කියලා. ඉතින් ඒකට අර කටුක මාර්ගේ යන්න වෙනවා. ඉතින් ඒක ගොඩාක් අපහසු දෙයක් මට මම රජයනුත් යම් අවස්ථාවලදී යම් ආයතන වලින් මට මේ වගේ උපකරණ කීපයක් ලබා දෙන්න මට ගොඩක් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. සමහර ආයතන වල නිකන් එළිය දාලා තියෙනවා. සමහර දේවල් මං හිතනවා මේවා ප්‍රයෝජනෙට ගන්න දන්නේ නැතුව දාලා තියෙනවා කියලා. නමුත් ගොඩාක් මේවලම් තියෙනවා ප්‍රයෝජනෙට ගන්න දන්නේ නැතුව මේ ඇත්තටම මට ඒ වගේ තව උපකරණ දෙක ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම වුණොත් මම දැන් මේ වෙනකොට සෝලා වලින් ගෙවල් වලට යම් උපකරණයක් හදනවා. මගේ අම්මගේ චූටි ඉල්ලීමක් තිබ්බ පුතේ මට ගැලවෙන කොකිස් සච්චුවක් හදලා දෙන්න කියලා මම ඒක නිර්මාණය කරා. ඒවා වෙළඳ පොළට ඕන තරම් දෙන්න පුළුවන්. නමුත් මගේ ඒක තාම මම වෙළඳ පොළට දැම්මේ නැහැ. ඒකත් සුදයකට නිර්මාණය කරලා තින්නේ. අර සෝලා මේ හෝම් පවර් කියලා එකක් හදලා තිනවා. ඒක විදුලිය නැති වෙලාවට පැය 8ක් ගෙදර මුළු ගෙදරම එළිය කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. දැන් අපි කණ්ඩායම ගැන මතක් කරමුකෝ. ඔව් මගේ කණ්ඩායම 5 දෙනෙකින් කණ්ඩායමක් ඉන්නේ. ඒ කණ්ඩායමේ 5 දෙනෙකුට කරන්න වැඩ වෙන වෙනම බෙදලා දීලා තියෙනවා. මම හිතේ මං හැම වෙලේම කියන්නේ ටීම් එකක් විදිහට එකතු වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න. නම් මතක නැද්ද? නමුත් මතකයි. ඒ කණ්ඩායමට මේ ධනුෂ්කත් ඉන්නවා. මේ එතකොට ධනුෂ්ක මහත්තයාත් ඉන්නවා. ඊට අජිත් සරත් කුමාර මගේ මල්ලි ඉන්නවා. සමන් වෙල්ඩින් කරන කෙනා. එතකොට චාමික කියලා තව වෙල්ඩින් කරන කෙනෙක් ඉන්නවා. බුද්ධික කියලා කෙනෙක් ඉන්නවා. ඔෆිස් එකේ පොඩි වැඩ කරන පොඩි මල්ලි කෙනෙක්. චානක කියලා තව කෙනෙක් ඉන්නවා. තව ඉදිරියේදී දෙන්නේ ආයතනයට ගන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඔහොම තමයි මේ කට්ටිය එකතු වෙලා ටීම් වර්ක් එකක් විදිහට කණ්ඩායමක් විදිහට මෙවැනි පොල් කඩන්න උපකාරී වෙන මේ කට්ටලය නිෂ්පාදනය කරන්න. ඉතින් මම හිතනවා මේ මොහොතේදී අපි අවස්ථාව ඔබට ලබා දෙන ස්තුති කරන්න කවුරුරි ඉන්නවනම් විශේෂ කෙනෙක් මේ තරම් දුර ඇවිල්ලා මේ තරම් කාලයක් පුරාවට හොඳ ප්‍රතිචාර දක්වපු ඔබව අගයපු ඔබ සාමාන්‍යයෙන් ගරු කරන චරිතයක් ඉන්නවනම් උන්ට අපි ස්තුති කරමු. මම නම් වශයෙන් නොකියුවත් මගේ ආදරණීය දෙමාපියෝ දෙන තව ජීවතුන් අතර ඉන්නවා. මම මුලින්ම ස්තුති කරන්නේ මගේ ආදරණීය අම්මටයි තාත්තටයි. ඊට පස්සේ මගේ නෝනා ඉන්නවා, දරු දෙන්නා ඉන්නවා. ඊට පස්සේ මගේ ගමේ හැම කෙනාටම මම ලොකු ස්තුතියක් දෙන්න ඕන. ඒගොල්ලන් මට වචනකින් හරි මේ මැෂින් එක ගැන ස්තුති කරලා තිනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමාටත් වරකපල කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමාටත්, ඒ වගේම පොල් සංවර්ධන මණ්ඩලයටත්, ඒ වගේම අමාත්‍යාංශයේ අරුන්දික ප්‍රනාන්දු මැතිතුමාටත් මම මේ අවස්ථාවේදී ස්තුති කරනවා. ඒ අතරේදී ඔබතුමාට යම්කිසි කෙනෙක් ප්‍රතිචාර දක්වන්න ඕනේ නම් නැතිනම් ඔබතුමාව සම්බන්ධ කරගෙන ඔබතුමා ගැන බොහෝ දෙනාට මේ වෙලාවේදී ස්පතම එකතු කරන්න හිතේ ඇතිනේ. කොහොමද ඔබතුමා සමග සම්බන්ධ වෙන්නේ? දුරකථනයෙන් සම්බන්ධ වෙනවා නම් 071යි 759යි 3149 කියන දුරකථන අංකය හැම වෙලාවෙම ක්‍රියාකාරීත්වයේ තියෙනවා. තව සැරයක් මතක් කරනවා නම් 071යි 759යි 3149. එතකම ඔය ආකාරයට ඔබටත් පුළුවන් එතුමාව සම්බන්ධ කරගන්න. ඒ එතුමා සූදානම් වෙලා ඉන්නවා ඔබ සමග සම්බන්ධ වෙලා. ඔබේ ප්‍රතිචාරයන් ඉහළ ප්‍රතිචාරයන් වලට එතුමා බොහෝ සෙයින් ගරු කරන නිසා ඔබටත් පුළුවන් කතා බහ කරන්න. ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවාද? තවත් නිෂ්පාදන ගණනාවක් රටට, ජාතියට නැතිනම් නව නිෂ්පාදන නව නිපැයුම් කරුවන් වෙනුවෙන් තියන කරන අදහසක් තියෙනවද? ගොඩාක් දේවල් තියෙනවා. මම කියන්නේ හැම කෙනෙකුටම නිර්මාණකරුවෙක් වෙන්න කියලා. අපි ඉස්කෝලේ ගිහිල්ලා අධ්‍යාපනය ඉගෙනගෙන ඊට පස්සේ උසස් අධ්‍යාපනයට අපි යනවා යුනිවර්සිටි නැත්නම් කැම්පස් එකට යනවා විශ්වවිද්‍යාලයට. මට එතනට යන්න පුළුවන් වුණා නම් මේ මං හිතනවා තව මීට කලින් ගොඩක් දේවල් වෙනස් වෙයි කියලා. මගේ තියෙන බුද්ධි මට්ටමේ හැටියට මං කියන විශ්වවිද්‍යාලෙින් ශිෂ්‍යයින්ට කියනවා තමුන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් බෝඩ් එකක් අල්ලන්න නැතුව මට මේක කරන්න පුළුවන් කියලා බෝඩ් එකක් අල්ලන්න. මට මේක කරන්න පුළුවන්.
අපට දියව් කියලා කියනවට වඩා මට මේක කරන්න පුළුවන් කියලා කිව්වොත් ඒ ගැන කවුරු හරි අවධානය යොමු කරාවි. ඒ නිසා හැමෝම නිර්මාණයකරණයට එකතු වෙන්න. එතකොට අපේ රට අපිට ඉක්මනට මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද දවසේදී ලක්දිව මැවිවරුවන් වැඩසටහන සෙනසුරාදා දවසේදී ගෙනාවා. අපි අද කතා බහ කරේ මේ පොල්කඩ උපකරණ කට්ටලය සම්බන්ධයෙන් අයිතිකරු වෙන නව නිපැයුම්කරු උපුල් කුමාර මහත්මයා සමගින් මේ දවස්වල කතා බහ කරන නව නිෂ්පාදනයක් ගැන අපි බොහෝ දේවල් කතා කරා විනාඩි 60ක් පුරාවට. එසේනම් බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ බොහොම දුර බැහැර වරකපොළ කියලා කියන්නේ ගොඩක් දුර බැහැර ඉඳන් එන්නේ. වරකපොළ මැණික් කඩවර. ඔව්. ඉතින් ඒ ප්‍රදේශයේ ඉඳන් ඇවිල්ලා අපි මැදිරිට ඇවිල්ලා මේ කරපු විශේෂ කතා බහට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඔබතුමාට සුපැතුම් එකතු කරන අනාගතයේ තවත් විශිෂ්ට නිර්මාණයන් අපිට බිහි කරන්නට ඔබතුමාගේ දෑතින් ඔබතුමාගේ කණ්ඩායමට සවිය ශක්තිය ලැබෙන්න කියලා ජයමඟ රූපවාහිනී නාලිකාවෙන් අපි සුපැතුම් එකතු කරනවා. බොහොම ස්තුතියි. අද දවසේ අපි සමගින් එකතු වුණාට සුබ දවසක්. බොහොම ස්තුතියි. සුබ දවසක්. එහෙනම් හිතවතුනි රැඳී ඉන්න ජයමඟ රූපවාහිනී නාලිකාව සමගින් අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ඨ ජයමඟ රූපවාහිනී නාලිකාව නිරන්තරයෙන්ම සූදානම් ඔබේ ඉල්ලීම් ඉෂ්ට කරන්නට තවත් දවසකදී අපි සෙනසුරාදා දවසකදී හමු වෙලා කතා බහ කරමු. මෙවැනි නව නිෂ්පාදනකරුවන් රටට කොහොමද කරලා තියෙන යහපත් දේවල් ඕන් දකින හීන මොනවාද ඕන් වෙනුවෙන් අපි හොඳ ඉඩක් ලබා දෙන්න ජයමඟ රූපවාහිනී නාලිකාව ඔස්සේ සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් තවත් අපූර්ව සෙනසුරාදාවකදී හමු වෙනතේ ඔබට සුබ සතියාන්තයක්.